පස්වන ශ්‍රේණී ශිෂ්‍යත්ව විභාගයට අත්පැලක් ලෙස හතරවන ශ්‍රේණියේ සිංහල කියවීම පොත ඇසුරින් නිර්මාණය කර ඔබ වෙත ගෙනෙන අවබෝධය හා භාෂා සංකල්ප ඇතුළත් උපකාරක පාඩම් මාලාව. ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ විශේෂඥ ප්‍රවීණ දේශක අනිල් පුෂ්ප කුමාර සම්පත් දායකත්වයෙන් ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් උදෙසා සිසුතරුව පුද්ගලික සමාගම ඉදිරිපත් කරන පෙළ පොතයි විභාගයයි ව්‍යාකාරකම් සමූහය. මෙම පාඩම් මාලාව සාර්ථකව හැදෑරීම සඳහා සිසුතරුව අවබෝධය හා භාෂා සංකල්ප වැඩපොත භාවිතා කරන්න. වැඩපොත ලබාගත හැකි ආකාර සහ ස්ථාන දිවයින පුරා පිහිටි සරසවි පොත්හලේ ශාඛා ජාලයෙන් ඩලාස්.lk වෙත පිවිස මාර්ගගත ඇනවුම් කිරීමෙන් සිසුතරුව පුද්ගලික සමාගමේ බෙදා හැරීම් ජාලයෙන් ලබාගත හැක. ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, අදත් සිසුතරුව පුද්ගලික සමාගම 4 වන ශ්‍රේණියේ දූ පුතුන් වෙනුවෙන් ගෙනෙන පෙළ පොතයි විභාගයයි පාඩම් මාලාවේ තවත් එක පාඩමකට තමයි අපි මේ සූදානම් වන්නේ. අද දවසේ අප මේ ඉදිරිපත් කරන්නේ මේ පාඩම් මාලාවේ 7 වෙනි පාඩම. ඒ වගේම අද දවසේ ඔබගේ පෙළ පොතේ 5 වෙනි පාඩම. ඒ අනුව මෙම පාඩම් මාලාවට මනවින් සූදානම් වීම සහ ඔබට මේ කටයුත්ත නිවැරදිව කර ගැනීම සඳහා අදත් ඔබ අසලට ගන්න ඔබගේ 4 වන ශ්‍රේණියේ සිංහල කියවීම පොත, ඒ වගේම සිසුතරුව පුද්ගලික සමාගම මගින් මේ සඳහා සකස් කර ඇති විශේෂ ක්‍රියාකාරකම් අත්පොත ඔබට ලබා ගන්න කියලා, ඒ වැඩපොත ඔබට ලබා ගන්න කියලා, අසලට ලබා ගන්න කියලා ඉල්ලා හිටිනවා. එහෙමනම් අද දවසේ පාඩම අපි ආරම්භ කරමු. අද දවසේ හරි අපූර්ව පාඩමක් තිබෙන්නේ. ඔබගේ පෙළ පොතේ 24 වෙනි පිටුවේ පාඩම. අපගේ වැඩ පොතේ 14, 15 සහ 16 යන පිටුවල ඇතුළත් කර ඇති ක්‍රියාකාරකම් කොටස තමයි අද අපි සාකච්ඡා කරන්නේ. එහෙමනම් අපි පාඩම ආරම්භ කරමු. ඔබ දන්නවා ඔබගේ පෙළ පොතේ තියෙන මේ පාඩම අපගේ සුප්‍රකට කවියෙක්, ඒ වගේම ගීත රචකයෙක්, සාහිත්‍යදරයෙක් වන රත්නශ්‍රී විජේසිංහ මහතා විසින් තමයි මේ නාට්‍ය මේ පාඩමට ඇතුළත් කරලා තියෙන්නේ. මේ හරි අපූර්ව සිදුවීම් දාමයක්, එහෙම නැත්නම් සිදුවීම් සමූහයක් ඇතුළත් කරලා සකස් කරපු පාඩමක්. ඒ නිසා රස විඳින්න පුළුවන් ඔබට පාඩම කියවමින් එහි ඇතුළත් සිදුවීම් මනසින් මවාගෙන මේ පාඩම අපූර්වට රස විඳින්නත් ඔබට පුළුවන් භාෂාමය කුසලතා ලබා ගන්න අතරේ. එහෙමනම් මුලින්ම ඔබට පේනවා මෙහි මේ පාඩමේ චරිත කීපයක් තියෙනවා. මේ නාට්‍යයේ අනුව පුංචි උනත් පුංචි අපට හිතන්න පුළුවන් කියන නාට්‍යයේ එන කොටස. හොඳයි. පෙළ පොතයි විභාගයයි පාඩම් මාලාව 4 වන ශ්‍රේණියේ සිංහල කියවීම පොත ඇසුරෙන් 5 වෙනි පාඩම පුංචි උනත් පුංචි අපට හිතන්න පුළුවන් හොඳ ආදර්ශයක් දෙන පාඩමක්. අපේ වැඩපොත භාෂා සංකල්ප හා අවබෝධයේ වැඩපොත සිසුතරුව ප්‍රකාශනයක් විදිහට ඔබ අතරපත් කරලා තියෙන. එහි පිටුව 14, 15, 16 මම මුලින් සඳහන් කළා වගේ මේ පාඩමෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? විශේෂයෙන්ම මේ පාඩමට තේමා වෙන්නේ නැත්නම් භාෂා ශාස්ත්‍රය වන්නේ රසවින්දනය සඳහා නිර්මාණයක්. ඔබට විවිධ නිර්මාණ මේ පෙළ පොතේ ඉදිරිපත් වෙනවා. ඒ අතරින් රසවින්දනය සඳහා මම කලිනුත් සඳහන් කළා ඔබට මේ කියවා වින්දනයක්, රසයක් ලබන්න පුළුවන් බව මේ පාඩමේ තියෙන සිදුවීම් මනසින් මවාගෙන කරන්න පුළුවන්. ඒ වගේම පන්ති කාමරය තුල ඕගොල්ලන්ට යාළුවෙක් එක්කලා එකට එකතු වෙලා මේ චරිතවලට
පණ පොවන්නත් පණ දෙන්නත් ඒ දෙබස් අනුසාරයෙන් මේ නාට්‍ය රඟ දක්වන්නත් ඔබට හැකියාවක් ලැබෙනවා. හොඳයි. ඊළඟට නිපුණතාවය. ඔබ මේ පාඩම අධ්‍යයනය කිරීමෙන් කියවීමෙන් පසුව ඔබ තවදුරටත් දියුණු කරගන්න ඕන ඔබගේ හැකියාව, භාෂාමය හැකියාව, එහෙම නැත්නම් භාෂාමය නිපුණතාවය කැමැත්තෙන් හා රස විඳිමින් කියවයි කියන කොටස. ඒ වගේම ඉගෙනුම් ඵල විදිහට අවසානයේදී ඔබ අත්පත් කරගන්න දේ තමයි ළමා කවි කතන්දර හා සංවාද කියවා අසන ප්‍රශ්න වලට පිළිතුරු දෙයි. චරිතයකට ආරෝපණය වී අවබෝධයෙන් යුතුව කියවයි. එහෙනම් මම අර කලින් සඳහන් කරපු ආකාරයට මේ නාට්‍ය දෙබස් කියවලා රසයක් විඳින අතරතුර එහි එන සංවාද කියවලා ඒවට අවශ්‍ය ප්‍රතිචාරය පිළිතුරු දීමත් ඒ ඇසුරෙන් අසන ප්‍රශ්න වලට ඔබට පිළිතුරු දීමත් කරන්නට පුළුවන්. මා මේ පාඩමෙන් ඉදිරිපත් කරන්නේ ඒ ඉගෙනුම් ඵලය ඔබට අත්පත් කර දෙන්න. ඒ වගේම චරිතයකට ආරෝපණය වෙලා අවබෝධයෙන් යුතුව ඒ කියන්නේ ඒ චරිත විවිධ චරිත තියෙනවා. ඒ චරිත වලට ආරෝපණය වෙලා ඔබට මේ කියවන්නටත් පුළුවන්. එහෙමනම් අපි බලමු මොනවද මෙහි තියෙන චරිත. මෙහි ඉන්නවා පොතේ ගුරු. පොතේ ගුරු කියලා කියන්නේ අපි දන්නවා නාට්‍යයක පොතේ ගුරු කියලා කියන්නේ නාට්‍ය ආරම්භයට කලින් ඒ නාට්‍ය ගැන පෙරවදනක් පූර්විකාවක් එහෙම නැත්නම් නාට්‍ය ගැන පූර්ව විස්තරයක් ඉදිරිපත් කරනවා කරලියට නැත්නම් වේදිකාවට ඇවිදින්. ඒක බොහෝ නාට්‍යවල දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ශූරින්ගේ නාට්‍යවලත් ඒ ලක්ෂණය දකින්න ලැබෙනවා. මනමේ සිංහබාහු වගේ ප්‍රසිද්ධ ලෝක ප්‍රසිද්ධ නාට්‍යවල. ඊට පස්සේ මෙහි තියෙන සත්ත්ව චරිත. මේ චරිත අතර තියෙනවා බබරෙක්ගේ චරිතයක්, මැඩිනයිදගේ චරිතයක්, ඉබිනයිදගේ චරිතයක්. ඒ වගේම ඊට අමතරව ගායක පිරිසක් ඉන්නවා. ඒ පසුබිම් ගායනය සහ ඒ අවස්ථාවලට අනුව ගායනය ඉදිරිපත් කරන්න. ඒ වගේම පොතේ ගුරු යම්කිසි කාර්යභාරයකුත් මේකේ කරනවා විඩින් විඩ පැමිණලා. එතකොට මේ රත්නශ්‍රී විජේසිංහ අපේ සාහිත්‍යදරයා සාහිත්‍ය වේදියා මේ නාට්‍ය ඔබට ඉදිරිපත් කරන්නේ ගල්අරබේ ඇතින්නියා කියන ග්‍රන්ථය ඇසුරෙන් මේ නාට්‍ය ඇතුළත් වෙලා තියෙන ග්‍රන්ථය ඇසුරෙන්. එහෙමනම් අපි බලමු අපේ මම මෙහි සම්පූර්ණ නාට්‍ය ඔබට ඉදිරිපත් කරන්නේ ක්‍රියාකාරකම් පොතට උපුටාගෙන නැත්නම් ඒ පාඩමෙන් සකස් කරගෙන තියෙන කොටස තමයි මම ඔබට දැන් ඉදිරිපත් කරන්නේ. පහත සඳහන් පද්‍ය කොටස කියවන්න. ඒ පද්‍ය කොටස තියෙනවා වනාන්තරේ ඈත එපිට නෙළුම් පිපුණ විලක් ඇති නිල් වතුරෙන් පිරුණු කලට වනසිව්පාවෝ ඇදෙති ගැඹුරු විලේ මඩ වගුරේ පා එරිලා හඬ නගති ගොඩ එන්නට බැරුව දුකින් සිව්පාවෝ කල් ගෙවති. ඕක තමයි අපි උපුටලා අරගෙන තියෙන කොටස. මම නැවතත් කියන්නම්. වනාන්තරේ ඈත එපිට නෙළුම් පිපුණ විලක් ඇති නිල් වතුරෙන් පිරුණු කලට වනසිව්පාවෝ ඇදෙති ගැඹුරු විලේ මඩ වගුරේ පා එරිලා හඬ නගති ගොඩ එන්නට බැරුව දුකින් සිව්පාවෝ කල් ගෙවති. රත්නශ්‍රී විජේසිංහ සාහිත්‍යදරයා. එහෙමනම් අපි බලමු ඔය කොටසෙන් අපිට මොන වගේ භාෂා සංකල්ප සහ අවබෝධය ප්‍රශ්න අහන්න පුළුවන්ද කියලා. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නෙට යමු. පාද හතරක් ඇති සත්තු. පාද හතරක් ඇති සත්තු හැඳින්වීමට යොදන තනි පදය ලියන්න. තනි පදය. එතකොට පාද හතරක් ඇති සත්තු කිව්වහම එතන දැන් විස්තරයක් තියෙන්නේ. භාෂාමය විස්තරයක් තියෙන්නේ. වචන කීපයක් තියෙනවා. ඒ කීපකින් යම්කිසි දෙයක් හඳුන්වනවා. ඒකට අපිට පාද හතරක් ඇති සත්තු කියන තනි පදයක් යොදන්න පුළුවන්.
හොඳයි. අපි බලමු මේ තනි පද කියන්නේ මොනවද කියලා. තනි වචන හේවත් තනි පද. තනි වචන හේවත් තනි පද. වචන කිහිපයකින් ප්‍රකාශ කරන අදහසක් ඇතැම් අවස්ථාවල තනි වචනයකින් ප්‍රකාශ කළ හැකිය. එසේ යොදා ගන්නා තනි වචන හේවත් තනි පද සිංහල භාෂාවේ බොහෝ ගණනක් ඇත. අපේ භාෂාවේ එවැනි වචන එවැනි පද විශාල ගණනක් තියෙනවා. මම ඔබගේ භාෂා අවබෝධය භාෂා සංකල්ප දියුණු කිරීම සඳහා මම උදාහරණයක් පෙන්නන්නම්. අර පිළිතුරට යන්න කලින් අපේ පිළිතුර සොයාගමු අපි ඡේදය ඇසුරෙන්. ඊට කලින් මම පොඩි යොමු කිරීමක් කරනවා ඔබට. මොනවද මේ තනි පද කියලා. උදාහරණයක් ගත්තොත් ඔන්න අපි එනවා පාද හතරක් ඇත්තෝ සිව්පාවෝ. පාද හතරක් ඇත්තෝ. බහුවචනෙන්නේ තියෙන්නේ ඇත්තෝ කියලා කියන්නේ පාද හතරක් තියෙන අය. එතකොට බහුවචනෙන්මයි අපි ලියන්නේ සිව්පාවෝ. පාද හතරක් ඇත්තෙකු නම් අපි නැත්තම් ඇත්තානම් ඇති අයෙකු නම් නැත්තම් ඇති සතෙකු නම් සිව්පාවා. ඒක වචනේ සහ බහුවචනේ වෙනස් කරලා ලියන්නේ මේ විදිහට. ඇත්තෝ කියලා ලියන නිසා අපි සිව්පාවෝ කියලා ලියන්නත් ඕන. ඊළඟට බොහෝ පාද සහිත මෙහි අපේ උපුටාගත්ත කොටස නැහැ. මම මේ අතිරේක කාරණයක් ඔබට ඉදිරිපත් කරන්නේ තනි පද නැත්තම් තනි වචන. බොහෝ පාද සහිත. ගොඩක් පාද තියෙන තැන් ගොඩක් කකුල් තියෙන අය. ඒගොල්ලන්ට අපි කියනවා බහුපා කියලා. බහුපා සතු දැන් හැකරල්ලා වගේ සතෙක් බහුපා සතෙක්. පාද ගොඩක් තියෙනවනේ. එතකොට ඊළඟට කිසිම හිංසාවක් නොකරන. කිසිම හිංසාවක් නොකරන. මොකද්ද? අහිංසක. අපි කියනවා අහිංසක මිනිසෙක්. අහිංසක සතෙක්. සමනලයා දැන් අහිංසක සතෙක්. කාටවත් හිංසාවක් නැහැ. හාව අහිංසක සතෙක්. මුවා අහිංසක සතෙක්. කාටවත් හිංසාවක් කරන්නේ නැහැ යා. එහෙම අයට කියන අපි අහිංසක කියලා. මිනිස්සුත් ඉන්නවා, දරුවොත් ඉන්නවා නේද? අපි සමහර ළමයින්ට කියන අහිංසක ළමයෙක් කියලාත් කියනවා නේද? ඔව්. ඊළඟට 4 ලේඛන කටයුතු වල යෙදෙන්නේ ස්ත්‍රීලිංග පදයක් එන්න ඕනේ නේද? යෙදෙන්නේ කවුද? ලේඛිකාව. ඊළඟට ජනතාව ප්‍රිය කරන. ප්‍රසිද්ධ නෙවෙයි ජනප්‍රිය. ජනයා ප්‍රිය කරන ජනප්‍රිය. ප්‍රසිද්ධියට පත් වෙච්ච අය ජනප්‍රිය වෙන්නත් පුළුවන්. ජනප්‍රිය නොවෙන්නත් පුළුවන්. සමහර ලාවට සමහර අය ප්‍රසිද්ධයි නමුත් ජනප්‍රිය නැහැ. එහෙම අය ඉන්නවා. ජනයා අතර ප්‍රිය නැහැ නමුත් එයා ප්‍රසිද්ධයි. ඊළඟට පොත්පත් කියවන්න. එයාට අපි කියනවා පාඨකයා. පොත්පත් ආදී කියවන්නට කියනවා අපි පාඨකයා. පාඨක සමාජය කියලා කියන්නේ. කියවන අය අතර කියවන අය එකට එකතු වෙලා හදාගත්ත සමිති සමාගම් තියෙනවා. ඒවට අපි කියනවා පාඨක සමාජය කියලා. පුස්තකාල පාඨක සමාජය. ඔව්. 7 සවන් දීගෙන සිටින්න. යම් දෙයකට සවන් දීගෙන සිටින්න. දැන් ගුවන් විදුලියට වෙන්න පුළුවන්. වෙනත් දෙයකට වෙන්න පුළුවන්. සවන් දීගෙන සිටින්නට අපි කියනවා ශ්‍රාවකයා කියලා. ශ්‍රාවකයා. දැන් ධර්ම දේශනා කරද්දී සවන් දීගෙන ඉන්න ශ්‍රාවකයෝ. ඒගොල්ලෝ ශ්‍රාවකයෝ. කළුගල් වලින්ම නිම කර ඇති. කළුගල් වලින්ම නිම කර ඇති. අපි දැකලා තියෙනවා බුදු පිළිම විවිධ නෙලීම් කරලා තියෙනවා. අනුරාධපුර පොළොන්නරුව වගේ රාජධානි වල විවිධ දේවල් කළුගලින්ම නිම කරලා තියෙනවා. ඒවට අපි කියනවා සෙල්මුවා නැත්තම් ශෛලමය කියලා. සෙල්මුවා නැත්තම් ශෛලමය. ඊළඟට බියටපත් කරන මොකද්ද? භයානක බියකරු. මම භයානක සිහිනයක් දැක්කා. ඒ කියන්නේ මාව බියටපත් වෙච්චි හීනයක් දැක්කා. බියකරු විදිහට රාත්‍රිය බියකරු විදිහට ගෙවිලා ගියා. භයානක බියෙන් නේද? ඒ විදිහට අපි බියකරු කියලා යොදනවා නැත්නම් භයානක කියලා යොදනවා මොනවටද? බියටපත් කරන අවස්ථාවල. ඒකට තනි වචනේ තනි පදේ. 10 ජලය බැස යාමට සකස් කර ඇති මාර්ගය. ඒකට අපි එකට කියනවා ඇල කියලා. වතුර ගෙනියන ඇල, ජලය ගෙනියන ඇල. එතකොට ඇල මාර්ගය කියලා ලියන්නේ අපි. අපි ඇල කියලා තමයි කියන්නේ. යෝධ ඇල. හරි. ඇල. ඊළඟට 11.
දැකීමට රුචි උපදවන කැමැත්තක්. රුචි කියලා කියන්නේ කැමැත්තක්. දැකීමට කැමැත්තක් උපදවන. කැමැත්තක් ඇතිවන. රුචි උපදවන. දැකීමට දකින්න කැමති අපි. ඒවා බලන්න කැමති. බල බල ඉන්න කැමති. දැන් අපි ගත්තොත් මුහුදේ රැල්ල අපිට බලන් ඉන්න ආසයි. ඊළඟට හිරු නැගෙනවා අපිට බලන් ඉන්න ආසයි. ඊළඟට විවිධ සත්තු හැසිරෙන ආකාරය උන් එහා මෙහා යද්දි කැලෑවල එහෙම වනසත්තු අපි බලන්න ආසයි. එතකොට දැකීමට රුචි උපදවන අපි ඒකට කියනවා දැකුම් කණු. දැකුම් කණු. ඊළඟට ජනයා බොහෝ ජීවත් වෙන. දැන් කොළඹ නගරේ ජනයා බොහෝ ජීවත් වෙනවා. එතකොට අපි ඒකට විශේෂ නමක් යොදනවා, තනි පදයක් යොදනවා. ඒ තමයි ජනාකීර්ණ. ජනාකීර්ණ. අපි කියන්නේ ඒ නගරේ හරි ජනාකීර්ණයි. ඒ ප්‍රදේශයේ හරි ජනාකීර්ණයි. ඒතකොට ජනාකීර්ණයි කියන එකේ අදහස තමයි ජනයා බොහෝ ජීවත් වෙනවා. ඒක විශාල පිරිසක් ජීවත් වෙනවා. ජනයා බොහෝ ජීවත් වෙන ප්‍රදේශ ජනාකීර්ණ ප්‍රදේශ කියලා අපි කියනවා. ජනාකීර්ණ. ඊළඟට 13 මම දැන් පද උදාහරණ ටිකක් මේ කියන්නේ. ආහාර පාන ආදී හිඟ කාලය. කෑම ටිකක් හොයාගන්න නැහැ. හරියට ගහක වැලක ගෙඩියක් හොයාගන්න නැහැ. මේ කන්න දෙයක් හොයාගන්න නැහැ. අපි ඒකට කියනවා දුර්භික්ෂය නැත්නම් සාගතය. සාගතේ මිය යනවා. ආහාර පාන හොයාගන්න විදිහක් නැතුව මරණයටපත් වෙනවා. ඒකට අපි දුර්භික්ෂය, ඒ වචන දෙකම කියනවා. දුර්භික්ෂය. ආහාර පාන ආදී හිඟ කාලේ. ඊළඟට බොහෝ දෙනෙකු අතර පැතිර යන රෝග තත්ත්වය. දැන් ජනතාව අතර ඉතා ඉක්මනින් බොහෝ දෙනා අතර ඉතා ඉක්මනින් පැතිර යන රෝග තත්ත්වය. මේකට අපි කියනවා විශේෂ වචනයක්. ඒකට අපි කියනවා වසංගතය. වසංගතය. වසංගතයක් සත්තු අතරත් පුළුවන්. මිනිස්සු අතරත් වසංගතය. දැන් සත්තු අතරත් වසංගත ඇති වෙනවා. දැන් ගව වසංගතය කියලා කියන්නේ ගවයෝ එක දිගට මැරෙනවා විශාල ගණන්. එතකොට විශාල පිරිසක් මැරෙනවා. එතකොට අපි ඒකට කියනවා වසංගතය කියලා. බොහෝ දෙනෙකු අතර පැතිර යන රෝග තත්ත්වයක්. 15 වැවක ජලයේ වෙල්යාය වෙත බෙදා හරින දොරටුව. වැවක ජලයේ වෙල්යාය වෙත බෙදා හරින දොරටුව. ඒක අපි කියනවා සොරවුව කියලා. සොරවුව. ඇල නෙවෙයි සොරවුව. වැවක ජලයේ වෙල්යාය වෙත බෙදා හරින දොරටුවනේ. එතකොට ඒක සොරවුව. වක්කඩත් නෙමෙයි. වක්කඩ කියලා කියන්නේ ලියද්දකින් තවත් ලියද්දකට වතුර ජලය වැඩිවත් ජලය බස්සන නැත්තම් හුවමාරු කරන තැනට තමයි අපි වක්කඩ කියලා කියන්නේ. මේක සොරවුව. ඊළඟට දීර්ඝ කාලයක් වර්ෂාව නොලැබීම. දිගු කාලයක් තිස්සේ වහින්න නැතිව. වර්ෂාව ලැබෙන්නේ නැතුව තියෙනවා. එහෙම කාල තියෙනවනේ අපිට. ඒකට අපි කියනවා මොකද්ද? ඒකට අපි කියනවා නියඟය කියලා නැත්තම් ඉඩෝරය. මේ දෙකම කියනවා. නියඟය, ඉඩෝරය. නියඟය කිව්වොත් දීර්ඝ කාලයක් තිස්සේ වර්ෂාව ලැබිලා නැහැ. නියං සමය කියලා අපි කියනවා. නියං සමය කියලා යොදන්න බෑ. මොකද නියං සමය කියලා කිව්වොත් පද දෙකක්. ඒ හින්දා නියං සමය කියලා අපි යොදන්නේ නැහැ. ඇයි? මේක තනි පදනේ. එතකොට නියඟය කියලායි අපි යොදන්නේ. එතකොට නියං සමය කියලා කියන්නේ ඉඩෝර කාල සීමාව කියන එක. එහෙම නැත්නම් වර්ෂාව නොලැබී තියෙන කාල සීමාව කියන එක. මේ තියෙන දීර්ඝ කාලයක් වර්ෂාව නොලැබීම අපි හඳුන්වන්නේ නියඟය කියලා. නැත්නම් ඉඩෝරය කියලා. ඊළඟට 17 ගොවිතැන් කටයුතු වල නිරත වන්න. ඔන්න දැන් අර වගේ වචනක් තියෙනවා ප්‍රාණවාචී. එහෙම නැත්නම් පණ ඇති අයට, පණ නැති අයට, පණ නැති දේවල් හඳුන්වන වචනක් තියෙනවා. ගොවිතැන් කටයුතු වල නිරත වන්න. අපි යාට කියනවා ගොවියා. නිරත වන්න. ගොවියා. හොඳට බලන්න ගොවිතැන් කටයුතු වල නිරත වන්න. ඒ හින්දා ගොවියා. ඊළඟට ගොවිතැන් කටයුතු වල නැත්නම් ගොවිතැන් කටයුතු කියලා තිබුණා නම් ගොවිතැන. ගොවිතැන් කටයුතු කියලා තිබුණා නම් ගොවිතැන. මේක නිරත වන්නා කියලා තියෙන නිසා ගොවියා වෙනවා. 18 මහා මාර්ගයේ ගමන් කරන තැනැත්තා. මහා මාර්ගයේ ගමන් කරන විවිධ අය. ඒගොල්ලන්ට අපි විශේෂ නමක් කියනවා. රියදුරා ඒ වාහනේ පදවාගෙන යන කෙනානේ. එතකොට පාපැදියේ යන අයත් ඉන්නවා. විවිධ අය ඉන්නවා. පොදුවේ ගත්තාම මහා මාර්ගයේ ගමන් කරන අයට අපි කියනවා බස් වල, ලොරි වල, වෑන් වල මේ ආදි වශයෙන් අපි ඒගොල්ලන්ට කියනවා මගියා. මගියෝ කියලා නේද? තැනැත්තෝ නම් මහා මාර්ගයේ ගමන් කරන තැනැත්තෝ නැත්තම් තැනැත්තන් නැත්තම් ඒක බහුවචන ලිව්වොත්
ඇහුවොත් මහා මාර්ගයේ ගමන් කරන තැනැත්තන් එතකොට මගියෝ නේද? මෙතන මගියා තැනැත්තානේ. එතකොට මගියා. ඊළඟට 19 ජලයෙන් වට වී ඇති ගොඩබිම. ජලයෙන් වට වී ඇති භූමිය. අපි ඒකට කියනවා දූපත කියලා. දිවයින කියලාත් කියන්න පුළුවන්. දිවයින කියලා කිව්වත් නිවැරදි. දූපත කියලා කිව්වත් නිවැරදි. දැන් ලංකාව දූපතක් නැත්තම් දිවයිනක්. එතකොට කුඩා දූපත් තියෙනවා, විශාල දූපත් තියෙනවා. දැන් ගංගාවලත් දූපත් තියෙනවා. සමහරලාට ගඟේ වතුරෙන් වට වෙලා කුඩා භූමි ප්‍රදේශ නැත්නම් ගොඩබිම් ප්‍රදේශ තියෙනවා. ඒවා අපි කියනවා ගංගා දූපත් කියලා. එතකොට මුහුදෙත් කුඩා දූපත් තියෙන්න පුළුවන්. විශාල දූපතුත් තියෙන්න පුළුවන්. ඉතින් අපි කෙසේ වෙතත් ජලයෙන් වට වී ඇති ගොඩබිමට අපිට දූපත කියන වචනය යොදන්න පුළුවන්. දිවයින කියන වචනය යොදන්නත් පුළුවන්. 20 නැරඹීම සඳහා පැරණි වටිනා දෑ රැස් කර තබා ඇති ස්ථානය. නැරඹීම සඳහා වටිනා දෑ රැස් කර තබා ඇති ස්ථානය. ඒකට අපි කියනවා වටිනා දේ රැස් කරලා බලන්න නරඹන්න පහසුකම් සැලසෙලා දෙනවා. අපි ඒකට ඒ ස්ථානෙට කියනවා කෞතුකාගාරය කියලා. දැන් මම මේ වචන සේරම ඔබට ඉදිරිපත් කරන්නේ ඔබට මෙතෙක් හම්බ වෙච්ච සිංහල කියවීම පොතේ විවිධ පාඩම් වල තිබිච්ච දේවල්. 4 වෙනි ශ්‍රේණියේ, 3 වෙනි ශ්‍රේණියේ, 4 වෙනි ශ්‍රේණිය ඉදිරියට තියෙන පාඩම් වලත් මේ වචන තියෙනවා. ඉතින් මේවා නුහුරු නුපුරුදු වචන නෙවෙයි. ඒතකොට අපිට පේනවා එක අදහසක් කියන්න තනි පදයක් යොදලා අපිට අර සේරම හකුලලා එක පදයකින් කියන්න පුළුවන්. අපි ඒවට කියනවා තනි පද. තව ගොඩාක් තියෙනවා. අපි ඉදිරි පාඩම් වලදී ඒක සාකච්ඡා කරමු. හොඳයි. අපි එහෙනම් දැන් මේ පාඩමට අනුව පාද 4ක් ඇති සත්තු. පාද 4ක් ඇති සත්තු මෙතන අපි හඳුන්වන්නේ සත්තු සිව්. අපිට තියෙනවා වනාන්තරයේ ඈතේ පිට නෙළුම් පිපුණ විලක් ඇති නිල් වතුරෙන් පිරුණු කලට වන සිව්පාවෝ ඇදෙති. එතකොට අපිට ලියන්න තියෙන වචනේ තමයි වන සිව්පාවෝ කියලා අපි ලියන්නේ නැහැ. වන සිව්පාවෝ කියලා ලිව්වොත් එතන උත්තරේ අපිට බාර ගන්න බෑ. හේතුව පද දෙකක් තියෙනවා. මෙතන තනි පදේ ලියන්න කියලා කියන්නේ. එහෙනම් වන සිව්පාවෝ කියලා කිව්වහම වන කියන විශේෂණ පදයක් යෙදිලා තියෙනවා. විශේෂණ කියලා කියන්නේ සිව්පාවෝ කවුද කියලා විස්තර වෙනවා. එතන වනාන්තරයේ ඉන්න සිව්පාවෝ. සිව්පාවෝ ඉන්න පුළුවන්, වනාන්තරයේත් ඉන්න පුළුවන්. වනාන්තරේ නෝන අපේ ගෙවල් වලත් සිව්පාවෝ දැන් බලලා සිව්පාවෝනේ පාද 4ක් තියෙනවනේ. එතකොට ඒගොල්ලෝ වනාන්තරය අය නෙවෙයිනේ. ඒගොල්ලන් ගෘහස්තව ගෙවල් වල ඉන්න අය. එතකොට අපිට තනි පදයක් අහලා තියෙන නිසා වන සිව්පාවෝ කියලා උත්තරේ ලියන්න බෑ මෙතන. ඒ හින්දා අපි ලියන්නේ පාද 4ක් මෙතන අහන්නෙත් නේ. පාද 4ක් ඇති සත්තු. පාද 4ක් ඇති සත්තු අපි හඳුන්වනවා කොහොමද මේකේ තියෙන්නේ සිව්පාවෝ කියලා. ඒක නිවැරදිව ලියන්න ඕන. සිව්පාවෝ. සිව්පාවෝ කියලා උත්තරේ ලියන්න ඕන. පැහැදිලි. එතකොට අපි ඒ උත්තරේ පිළිගන්නවා. හොඳයි අපි අපේ ඊළඟ ප්‍රශ්නයට යමු. ප්‍රශ්නාංක 2 මොනවද අහලා තියෙන්නේ කියලා බලමු. කැලෑවේ යන පදයට සමානාර්ථ පදය ගෙන දෙන පදය තෝරන්න. කැලෑවේ යන පදයට සමානාර්ථය ගෙන දෙන පදය තෝරන්න. කැලෑවේ. එතන කැලෑවේ යන පදයට සමානාර්ථ පද ගොඩක් තියෙනවා. හැබැයි එහෙම ගන්න බෑ අපිට. අපිට තියෙන්නේ මේ කොටසින් උපුටලා ගන්න පදයක්. අපිට තියෙනවා මෙතන වනාන්තරේ ඈතේ පිට. වනාන්තරය කියලා කියන්නේ කැලෑව නේද? එහෙනම් කැලෑවේ වනාන්තරේ හරියටම වර්ණගෙන ආකාරයෙන් ලියන්න ඕන. කැලෑවේ අපිට දීලා තියෙන විදිහ ඡේදේ තියෙන්නේ වනාන්තරේ. එතකොට කැලෑවේ වනාන්තරේ. වනාන්තරේ කැලෑවේ වනාන්තරේ. හරිද? වනාන්තරේ. හරි. ඊළඟ ප්‍රශ්නෙට අපි යනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නය.
සිව්පාවෝ කල් ගෙවති. සිව්පාවෝ කල් ගෙවති. මෙම වැකිය ඒක වචන වැකියක් ලෙස සකස් කර නැවත ලියන්න. එතකොට සිව්පාවෝ කල් ගෙවති කියන තියෙන්නේ බහුවචනයක් බහුවචන පදයක් විදිහට තියෙනවා ගෙවති. එතකොට බහුවචනෙන් තියෙන මේ වැකිය. සිව්පාවෝ කියන්නේ බහුවචනයක්, ගෙවති කියලා කියන්නේ බහුවචන ක්‍රියාපදයක්. එතකොට සිව්පාවෝ කල් ගෙවති ඒක වචනට හරවලා ලියන්න ඕන. සිව් එතකොට මෙතන දෙකක් වෙනවා වෙනස්කම්. මොකද්ද? අර උක්තේ එහෙම නැත්නම් වැඩේ කරන කෙනා ගොඩක් නිසා එයා එක්කෙනෙක් බවට පත් වෙනවා. එයා එතකොට සිව්පාවා වෙන්න ඕන. සිව්පාවෝ ඒක වචනේ සිව්පාවා. එතකොට ලියන්න ඕන ඒක වචනේ සිව්පාවා. ඒක වචනේ ලියන්න අපි සිව්පාවා. සිව්පාවා. දැන් ඒක වචනට හැරුවා. සිව්පාවෝ කියන එක සිව්පාවා කියලා හැදුවා. කල් එහෙමම ලියනවා. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. කල් ගෙවති කියලා තියෙන්නේ බහුවචනෙන්. එහෙනම් ගෙවයි. හැබැයි කාලය වර්තමාන කාලය ගෙවයි. කල් ගෙවයි. ගෙවති කියන්නේ වර්තමාන කාලෙනේ. ගෙව්වෝය, ගෙවූහ කියලා තිබුණොත් ගෙව්වෝය, ගෙවූහ කියලා තිබුණොත් අතීත කාලේ. මේක ගෙවති. දැන් ඒ කියන්නේ දැන් වෙන දේ වර්තමාන කාලය. එහෙනම් ගෙවයි කියලායි අපිට හදන්න පුළුවන් වෙන්නේ. එහෙනම් සිව්පාවෝ කල් ගෙවති, සිව්පාවා කල් ගෙවයි. හරි. අපි ඊළඟ එකට යමු. ඊළඟ කොටසට අපි යමු. අපි බලමු අපිට මොනවද තියෙන්නේ කියලා. රයිට්. විරුද්ධාර්ථ පද ලියන්න. විරුද්ධාර්ථ පද ලියන්න. මේවාට විරුද්ධාර්ථ පද ලියන්න. මොනවද විරුද්ධාර්ථ පද? මේ ඒතකොට පද කීපයක් තියෙනවා. පළවෙනි පදේ පරවුණ. එතකොට විරුද්ධාර්ථ පදේ කොහෙන්ද හොයන්න ඕනේ? හොයන්න ඕනේ අපිට දීලා තියෙන කොටසෙන්. එතකොට පරවුණ මෙතන තියෙනවා වනාන්තරයේ ඈත එපිට නෙළුම් පිපුණ විලක් ඇති. පරවුණ පිපුණ විරුද්ධාර්ථයනේ. පර වෙනවා පිපෙනවා. එහෙනම් පරවුණ කියලා තියෙන්නේ පරවුණ පිපුණ. පරවුණි පිපුණි. ඒක මම කලින් පාඩම් වල කියලා තියෙනවා වර්ණගෙන ආකාරයට ලියන්න ඕන කියලා. ඒ අනුව පිපුණ පරවුණ. ඒතර අපිට ලියන්න වෙන්නේ කොහොමද? පිපුණ. පිපුණ. පරවුණ පිපුණ. හරි. ඊළඟට අපි බලමු ඊළඟ පද ටික කොහොමද කියලා එකටම අරගෙන අපි බලමු. ඉතිරි පද මොනවද තියෙන්නේ? හැකිව, මෑත. පද තව දෙකක් තියෙනවානේ. හැකිව. ඒතකොට හැකිව කියන එකේ විරුද්ධාර්ථ පදේ මොකද්ද තියෙන්නේ? හැකිව. හැකිව කියන එකේ අපිට නොහැකිව කියලානේ එන්න ඕනේ. හැකිව, නොහැකිව. හැබැයි මෙතන නොහැකිව කියන එක නැහැ. මේ කොටසේ නොහැකිව කියලා වචනයක් නැහැ. හැබැයි ඒහා සමාන අර්ථයක් තියෙන වචනයක් තියෙනවා. ගොඩ එන්නට බැරිව දුකින්. බැරිව කියලා කියන්නේ බැරි වුණා, හැකි වුණා. ඒ කියන්නේ පුළුවන් වුණා, බැරි වුණා කියන එකනේ. එතකොට හැකි වුණා කියන එකටත් අපිට යොදන්න පුළුවන්. හැකි වුණා, බැරි වුණා. එහෙනම් හැකිව, නොහැකිව. එහෙමනම් මෙතන නොහැකිව ගන්න බෑ. එහෙනම් හැකිව, බැරිව. හැකිව, බැරිව. හැකිව බැරුව නෙමෙයි බැරිව. බැරිව. හරි. ඊළඟට තියෙනවා මෑත. මෑත නම් ඈත. කොහෙද තියෙන්නේ? වනාන්තරයේ ඈතේ පිට. එහෙනම් අපිට මෙතන ලියන්න පුළුවන් උත්තරේ ඈත. ඈත කියලා අපිට උත්තරේ ලියන්න පුළුවන්. හරි. එතකොට අපි හතරවෙනි ප්‍රශ්නෙට පිළිතුරු සොයාගත්තා. අපි යමු ඊළඟ ප්‍රශ්න වලට මොනවද තියෙන්නේ කියලා.
අපිට තියෙනවා එන්නට යන පදය නැත යන අර්ථයට සකස් කර ලියන්න. ඒකෙත් අර්ථය තමයි විරුද්ධාර්ථයම තමයි ඔය කියන්නේ. එන්නට යන පදේ නැත. ඒ කියන්නේ අර එන්නට කියන එකේ විරුද්ධාර්ථ පදය ලියන්න කියන වෙනත් විදිහක් තමයි නැත යන අර්ථය දාලා ලියන්න කියන. නැත යන අර්ථයෙන් ලියන්න කියන එක. එහෙම විභාගෙට අහලා තියෙනවා ශිෂ්‍යත්ව විභාගෙට ප්‍රශ්න එවැනි ප්‍රශ්න ඇවිදින් තියෙනවා. එහෙනම් අපි එන්නට යන පදේ නැත යන අර්ථයට සකස් කර ලියන්න. එතකොට මේක ඡේදයෙන් හොයන්න නැහැ. මොකද ඡේදයෙන් හෝ මේ අපේ පද්‍ය කොටසෙන් හොයන්න නැහැ. එතකොට අපිට තියෙන්නේ සකස් කර ලියන්නනේ කියන්නේ. එතකොට අහලා තියෙන විදිහ තමයි අපි හදලා ලියන්න ඕන. එහෙනම් එන්නට නැත යන අර්ථයට ලියනවා නම් අපි ලියන්න වෙනවා කොහොමද? අපිට ලියන්න වෙනවා no දාලා no ඒ no එන්නට no අක්ෂරයේ ඉදිරියට දාලා විරුද්ධාර්ථය සකස් කරලා ලියුවා නොඑන්නට නොඑන්නට එන්න නොඑන්න එන නොඑන එහෙමනේ හැදෙන්නේ no මම කලින් පාඩම් වල කිව්වා විරුද්ධාර්ථය හැදෙන ආකාර පහුගිය පාඩම් මාලාවක මම අවස්ථා කීපයකදී සඳහන් කළා විරුද්ධාර්ථය හදා ගන්න විදි හැදෙන විදි. එතකොට ඒවා මතකයේ තියෙන්න ඕන. එහෙම නැත්නම් ඒ පාඩම් මාලා නැවත බලන්න. හොඳයි. අපිට ඊළඟට තියෙනවා ලියන්න අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකද්ද කියලා. ප්‍රාණවාචී නාම පදයක් ලියන්න. ප්‍රාණවාචී. මම නාම පද ගැනත් කියලා තියෙනවා කලින් පාඩම් වල. ප්‍රාණවාචී පණ තියෙන නාම පද. නාම පද කියන්නේ මොනවද කියලා මම නැවත කියන්න යන්නේ නැහැ. ඒවා පාඩම් වල කියලා තියෙන නිසා. එතකොට පණ තියෙන අය. එතකොට මෙතන ඉන්නේ පණ තියෙන අය දැන් ස්ථාන නාම තියෙනවා, ද්‍රව්‍ය නාම තියෙනවා. ඊළඟට අපි ගත්තාම මෙතන පණ තියෙන අය කවුද කියලා ගත්තොත් වනාන්තරයේ ඈතේ පිට නෙළුම් පිපුණ විලක් ඇති නිල් වතුරෙන් පිරුණු කලට වනසිව්පාවෝ ඇදෙති. ගැඹුරු විලේ මඩ වගුරේ පායරිලා හඬ නගති. ගොඩ එන්නට බැරුව දුකින් සිව්පාවෝ කල් ගෙවති. මෙතන තියෙන පණ ඇති කෙනෙකුට ඉන්නේ සිව්පාවෝ කියන කණ්ඩායම විතරයි. සිව්පාවෝ කියන්නේ යම්කිසි මම කියවනේ සත්තු හඳුන්වන පද, ස්ථාන හඳුන්වන පද, නාම පද ගැන කියද්දි කිව්වේ. එතකොට සත්තු හඳුන්වන පද. එතකොට සිව්පාවෝ. එතකොට සිව්පාවන්ට පණ තියෙනවනේ. එහෙනම් ප්‍රාණවාචී නාම පදයක්. මෙතන ඒක වචනද බහු වචනද කියලා අපිට කියලා නෑ. ප්‍රාණවාචී නාම පදයක් ලියන්න කියලා තියෙන්නේ. ඒ හින්දා අපිට සිව්පාවෝ යොදන්න පුළුවන්. සිව්පාවෝ කියලා කියන්නේ ප්‍රාණවාචී බහු වචන නාම පදයක්. එතකොට සිව්පාවෝ කියන උත්තරය අපි මෙතන ලියනවා. සිව්පාවෝ. සිව්පාවෝ කියන උත්තරේ ලියනවා. එතකොට ඒ ප්‍රශ්නට පිළිතුරු හරි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. මොනවද අපිට තියෙන්නේ කියලා. අපිට තියෙනවා 7 වෙනි ප්‍රශ්නේ. නිල් වතුරෙන් පිරුණු කලට වනසිව්පාවෝ ඇදෙති. මෙම පද අතර ඇති විශේෂණ පද තෝරා ලියන්න. විශේෂණ පද. ඒ ගැන මම ඉදිරි පාඩම් වල විශේෂණ පද ගැන කරනවා. දැනට මම කියන්නම් යම්කිසි දෙයක් හෝ කෙනෙක්ව විශේෂයෙන් හඳුන්වන්න ඉදිරියට යොදන පදේ. ඒකට මොනවා හරි ලක්ෂණයක් තියෙනවා. කුමන හෝ ලක්ෂණයක් තියෙනවා. ඒ පදයට ඉදිරියෙන්. එතකොට පුද්ගලයෙකුට ඉදිරියෙන් තියෙන්නත් පුළුවන්, පුද්ගල නාමයකට ඉදිරියෙන් තියෙන්නත් පුළුවන්, ද්‍රව්‍යයකට ඉදිරියෙන් තියෙන්නත් පුළුවන්, ස්ථානයකට ඉදිරියෙන් තියෙන්නත් පුළුවන්. ඒ ආකාරයට තියෙන්න පුළුවන්. ඒ පදේ. ඒකට අපි කියනවා විශේෂණ. ඒ කියන්නේ අර පිටිපසුව තියෙන පදයට විශේෂත්වයක් කරලා තියෙනවා. වැඩියෙන් මොකක් හරි වෙනත් ලක්ෂණයක් සහිතව ප්‍රකාශ කරනවා ඒ පදේ නිසා. එතකොට අපි බලමු මෙතන නිල් වතුරෙන්. දැන් මොකද්ද? නිල් වතුරෙන් පිරුණු කලට වනසිව්පාවෝ ඇදෙති. මෙම පද අතර ඇති විශේෂණ පද තෝරා ලියන. පද තෝරා එකක් නෙවෙයි ලියන්න කියන්නේ පද. එතකොට තියෙන පද සේරම ලියන්න ඕන. විශේෂණ කියලා කියන්නේ වතුර නිල් පැහැයෙන් යුක්තයි. එතකොට
විශේෂණයක් තියෙනවා. මොනවාද? වතුර. වතුරට විශේෂණයක් දාලා තියෙනවා. මොකද නිල් පැහැය. අපි කියනවා මඩ වතුර, බොන වතුර, නල වතුර, සීතල වතුර, උණුසුම් වතුර. ඒතකොට වතුර තමයි මේ සේරම. හැබැයි විශේෂණේ තියෙනවා. එතකොට අපිට ඒ වතුර මොන වගේද කියලා හඳුන්වන්න පුළුවන්. නිල් වතුර. එතකොට නිල් පැහැයෙන් යුක්ත වතුර. ඊළඟ මඩ වතුර. මඩත් එක්කලා මිශ්‍ර වෙච්ච වතුර. පල් වතුර. පල් කියන්නේ අර කාලයක් තිස්සේ තිබිලා ගඳ ගහන. ඊළඟට ගඳ වතුර. වැහි වතුර. වර්ෂාවෙන් ලැබෙන වතුර. වැහි වතුර. ওই විදිහට අර විශේෂණය දාලා අපිට කියන්න පුළුවන්. අර ඉස්සරහින් දාන පදයට අපි කියනවා විශේෂණ පදේ කියලා. එතකොට අපි නිල් වතුරෙන් පිරුණු කලට. එතකොට විශේෂණය මෙතන එන්නේ එකක් තමයි නිල් කියන වචනය. එකක් නිල්. නිල් කියන වචනය අපිට විශේෂණයක් විදිහට යෙදෙනවා. නිල්. ඊළඟට වන සිව්පා වූ ඇදති. සිව්පා වූ. මේ වතුරෙන් කියන එක විශේෂ කරන්න නිල් කියලා යෙදුවා. සිව්පා වූ කියන පදය විශේෂ කරන්න වන කියලා යෙදුවා. ඒකට වන කියලා කියන්නේ වනාන්තරයේ කියන එක. වනාන්තරයේ ඉන්න පාද හතරේ සත්තු කියන එක. වන ඊළඟ විශේෂණය. අනිත් ඒවා එකක්වත් විශේෂණ නෙමෙයි. එතකොට දෙයක්, කෙනෙක්, ස්ථානයක් මේ ආදී වශයෙන් යෙදෙන පදවලට ඉදිරියෙන් එනවා පදයක්. අපි ඒවට කියන්නේ නාම විශේෂණ කියලා. මම ඒව පස්සේ කියලා දෙන්නම්. දැනට අපිට පේනවා සිව්පාවෝ කියන කාණ්ඩය විශේෂයෙන් හඳුන්වලා තියෙනවා ඉස්සරහට වන කියලා. එතකොට මේ වචන දෙක අපිට උත්තර විදිහට බාර ගන්න පුළුවන්. හරි. අපි ඊළඟ ප්‍රශ්නයට යනවා. විලේ පිපී ඇත්තේ මොනවාද? විලේ පිපී ඇත්තේ මොනවාද? කොහොමද තියෙන්නේ? වනාන්තරයේ ඈත එපිට නෙළුම් පිපුණ විලක් ඇති. විලේ පිපී තියෙන්නේ මොනවාද? නෙළුම් මල් නෙමෙයි. නෙළුම් මල් කියලා ලියන්න බෑ. මොකද මල් කියන පදය මේ කොටසේ නැහැ. ඒ නිසා අපිට එහෙම හිතලා ලියන්න බෑ. අපිට මේ ප්‍රශ්නෙට උත්තරේ අර මේ නාට්‍යයේ තියෙන පද්‍ය කොටසෙන් තමයි අපිට ගන්න වෙන්නේ. ගද්දි නෙළුම් මල් එහෙම ලියන්න බෑ. එතකොට මෙතන තියෙන්නේ විලේ පිපී තියෙන්නේ මොනවද? නෙළුම් මල් තමයි. හැබැයි මෙතන කියන්නේ නෙළුම් පිපුණු විලක් ඇති කියලා. එහෙනම් අපිට ලියන්න වෙන්නේ නෙළුම් කියලා. මොනවද ලියන්න වෙන්නේ? නෙළුම් කියලා. නෙළුම්. විලේ පිපී ඇත්තේ මොනවද? නෙළුම්. නෙළුම්. නෙළුම් තමයි අපිට ලියන්න වෙන්නේ. නෙළුම්. හරි. අපිට ඊළඟ ප්‍රශ්නය මොකද්ද? වර්තමාන කාල බහුවචන ක්‍රියාපදයක් ලියන්න. වර්තමාන කාල බහුවචන ක්‍රියාපදය. දැන් සිදුවෙමින් පවතින දෙයක් ක්‍රියාපදයක් වෙන්නත් ඕන. නාමපදයක් නෙමෙයි, ක්‍රියාපදයක්. කාලය අනුව නෙන්නේ. ඒතකොට ක්‍රියාපදයක් දැන් සිදුවෙමින් පවතින. හැබැයි ඒක බහුවචන වෙන්නත් ඕන. හරි. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. අපිට තියෙනවා වර්තමාන කාල බහුවචන ක්‍රියාපදයක්. අපි කියවලා බලමු. වනාන්තරයේ ඈත එපිට නෙළුම් පිපුණ විලක් ඇති. කෙරෙන වැඩක්. ක්‍රියාපදයක් කියලා කියන්නේ කරන දෙයක්නේ. එතකොට සිදුවෙන දෙයක්නේ. කරන සිදුවෙන දේවල්. එතකොට වන සිව්පාවෝ ඇදෙති. වන සිව්පාවෝ ඇදෙනවා. ඒ කියන්නේ ගමන් කරනවා, ඇදෙනවා, බඩ ගන්නවා, පියාඹනවා, පීනනවා. එක එක විදිහට තියෙනවනේ ක්‍රියාපද. එතකොට ඇදෙති. ගැඹුරු විලේ මඩ වගුරේ පායරිලා හඬ නගති. හඬ නගනවා කියන්නේ කෑ ගහනවා. ගොඩ එන්නට බැරුව දෙකින් සිව්පාවෝ කල් ගෙවති. කල් ගෙවනවා කියන්නේ ජීවත් වෙනවා. කල් ගෙවනවා කියන්නේ ජීවත් වෙනවා. එහෙනම් මෙතන තියෙනවා පද ඇදෙති, නගති, ගෙවති. ඒ පද තුනම වර්තමාන කාලයට අයිති. ගෙවති, ගෙවූහ, ගෙව්වෝය අතීත කාලය. ගෙවති වර්තමාන කාලය. බහුවචනනේ. ඒක වචන නම් ගෙවයි. ගෙවති, ගෙවයි වර්තමාන කාලය. ගෙවති, ගෙවයි වර්තමාන කාලය. ගෙවූහ, ගෙව්වෝය අතීත කාලය. බහුවචන. ගෙව්වේය,
ඒක වචන අතීත කාලේ ගෙව්වේ. හරි. එතකොට අපිට ලියන්න පුළුවන් උත්තර තුනක් මේකෙදී. ඇදෙති පළවෙනි උත්තරේ අපිට බාර ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ලියලා තියෙනවා. එකක් තමයි ඇදෙති ඇදෙති ඊළඟට ඇදෙති නෙමෙයි ඇදෙති ඊළඟට නගති නෙමෙයි නගති ඊළඟට ගෙවති එතකොට මේ තුනම ලියන්න බෑ මොකද මෙතන අහලා තියෙන්නේ අතීත කාල පදයක්නේ. එතකොට විභාගයේදී පදයක් කියලා කිව්වහම මේ තුනෙන් එකක් මිසක තුනම ලියන්නේ නැහැ. හැබැයි අතීත කාල ක්‍රියාපද ලියන්න කියලා කිව්වනම් තුනම ලියනවා. දැන් අපි අහලා තියෙන්නේ පදයක්. මම ඔයගොල්ලන්ට පිළිතුරු තුනක් වෙන බව පෙන්වන්න තමයි මම පිළිතුරු තුනම ලියලා පෙන්නුවේ. ඇදෙති, නගති, ගෙවති. උත්තර තුනක් තියෙනවා. තුනෙන් එකක් තමයි අපි ලියන්න පුළුවන් වෙන්නේ. මොකද අහලා තියෙන ක්‍රියාපදයක් නිසා හොඳට තේරුම් ගන්න ප්‍රශ්න අහන විදියට ප්‍රතිචාර දක්වන්න, අහන විදියට උත්තර සපයන්න. නැත්තම් මොනවා හරි ඔළුවට එන උත්තර ලියන්න පුරුදු වෙන්න එපා. හරි. එහෙනම් අපි මේ ප්‍රශ්නයට උත්තර හොයාගත්තා. හරි. අපි ඊළඟ එකට යමු. මොනවද අපිට කියන්නේ කියලා. පා යන පදේ එකිනෙකට වෙනස් අර්ථ දෙකක් ලියන්න. පා. දැන් පා කියලා පදයක් තියෙනවා මෙතන. පා එරිලා හඬ නගති. පා කියලා පදයක් තියෙනවා. දැන් අපිට කියන්නේ පා කියන පදයට වෙනස් අර්ථ දෙකක් ලියන්න. ඒක මේ කොටසේ නැහැ. වෙනස් අර්ථ දෙකක් අපි දන්න අර්ථ දෙකක් ලියන්න ඕන. එතකොට අපි මෙන්න මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා. මොකද්ද? මෙන්න මේ සිංහල භාෂාවේ සමහර පද තියෙනවා. එහෙම නැත්නම් සමහර වචන තියෙනවා. අකුරක් හෝ ඒ වචනේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. නමුත් අර්ථ කීපයක් තියෙනවා. එතකොට අපිට ඒ වචනේ අර්ථය හොයාගන්න පුළුවන් වෙන්නේ ඒ යෙදিলা තියෙන අවස්ථාව අනුව. අපි බලමු. ඒ වචන වලට අපි විශේෂ නමක් කියනවා බහු අර්ථ පද. බහු කියලා කියන්නේ ගොඩක්. බහු වචන කියලා කියන්නේ ගොඩක්නේ බහු. අර්ථ කියලා කියන්නේ තේරුම්. එහෙනම් ගොඩක් තේරුම් තියෙන පද වර්ග. එහෙම එක පදයක් තුල ගොඩක් තේරුම් තියෙනවා කියන එකයි මේ කියන්නේ බහු අර්ථ පද. එතකොට වචනේ කිසිදු කොටසක් වෙනස් නොවි. ඒ කියන්නේ වචනේ පොඩ්ඩක්වත් මොනම කොටසක්වත් වෙනස් වෙන්නේ නැහැ. පිල්ලමක් වෙනස් වෙන්නෙත් නැහැ, අක්ෂරයක් වෙනස් වෙන්නෙත් නැහැ, කිසි දෙයක් වෙනස් වෙන්නේ නැතුව එම වචනේ යෙදෙන ස්ථානය අනුව පමණක් අර්ථය වෙනස් වෙනවා. හැබැයි පිල්ලමක් අකුරක් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අර්ථය වෙනස් වෙනවා. ඒතර අපිට මේ පදය තනියම අරගෙන කියන්න බෑ මොකද්ද කියලා. දැන් අපි එහෙම පද ටිකක් බලමුකෝ. අපිට කියන්න බෑ. දැන් අපි මෙන්න මෙහෙම ගමු. මේ පදේ බලන්න. ආහාර පාන කල් තබා ගැනීමේ විවිධ ක්‍රම තිබේ. පාන. මෙතන තියෙනවා පාන. කහ පාටින් තියෙනවා පාන. ආහාර පාන. මොකද මේ පාන කියලා කියන්නේ? ආහාර පාන. ඔන්න දැන් පාන. දැන් පාන මෙතන පාන කියලා කියන්නේ මොකද්ද? මෙතන පාන කියලා කියන්නේ බීම. ඒතර කෑම බීම කියලා අපි කියන්නේ. කන බොන කියලා කියන්නේ. කන දේවල් සහ බොන දේවල්. ඒතකොට ආහාර පාන. ඒතකොට පාන කියලා කියන්නේ බීම. ඒතර පාන බීම. පැහැදිලිනේ? හරි. ඊළඟට ඇය ඉඟි බිඟි පාන අයුරු අපි බලා සිටියමු. ඉඟි බිඟි. දැන් අර ඉඟි බිඟි කියලා කියන්නේ දැන් මේ එක දේවල් කරනවා. හිනා වෙනවා, දිව දික් කරනවා, විරිත්තනවා නේද? අපි එක ඊළඟට හොරහෙන් බලනවා, අහම් බලනවා, යටින් බලනවා. ওই වගේ නේද? ඒ ඉඟි බිඟි පානවා කියලා කියන්නේ ආපසු හැරිලා බලනවා. අපි ඒකට කියනවා ඉඟි බිඟි පානවා කියලා. අපේ සිංහල භාෂාවේ හොඳ ලස්සන වචන තියෙනවානේ. ඉඟි බිඟි පාන. එතන පාන මොකද්ද? ඉඟි බිඟි පාන අයුරු කවුද? ඇය. අපි බලා සිටියෙමු. මොකද්ද මේ
මේ පාන පෙන්වන කියන එක. ඉඟි බිඟි පාන කියන්නේ අපි ප්‍රදර්ශනය කරන කියන පෙන්වන අපි ඔහොම කරලා පෙන්වන මෙහෙම කරලා පෙන්වන. ඊතර පාන කියලා කියන්නේ බොන එක නෙවෙයි පෙන්වන කියන අදහස. හරි. දැන් බලන්න වචනේ අකුරු අක්ෂර හෝ පිල්ලම් කිසිවක් වෙනස් වෙන්නේ ඒ වචනේ යෙදෙන තැන අනුව අපිට පෙනෙනවා අදහස වෙනස් වෙනවා කියලා වචනේ. හරි. මොනවද මේ බහුවර්ථ පද නැත්තම් එකම වචනයක අර්ථ ගොඩක් තියෙනවායි කියලා අපි හඳුනා ගන්න පද. හඳ පාන වැටි වැව්දිය රිදී පැහැයෙන් බැබලි. හඳ පාන වැටි වැව්දිය රිදී පැහැයෙන් හඳ පාන. අර සුනිල් සාන්තයන්ගේ සින්දුවක් තියෙනවා. හඳ පානේ අර කිරි වෙනුවට ගොම සොයමින් යන්නේ බැබලෙන හඳ පානේ කියලා සින්දුවක් තියෙන්නේ. දියගොඩ සැමතන. ඒක හඳ පාන. ඒතර පාන. එතන පාන මොකද්ද? හඳ පාන. එතකොට එතන අර්ථය තමයි එළිය ආලෝකය. හඳේ ආලෝකය. හඳේ ආලෝකයේ වැටි වැව්දිය රිදී පැහැෙන් බැබලේ. එළිය. හඳ එළිය වැටිලා. එතකොට මෙතන පාන එළිය. බලන්නකො වචනේ නේද? සිංහල භාෂාවේ හැටි. හරි. ඊළඟට පානට තෙල් නෑ නිවසේ. එහෙම සින්දුවකුත් තියෙනවා නේද? පානට තෙල් නෑ. පාන. ඒ පාන මොකද්ද? ඒක පහන. අපි කතාවට කියනවා පානට තෙල් දාන්න. පහන කියලා කියනවා පාෂාණ කියලා අර්ථයක් වෙනවා මූර්ධජන. මේක දන්තජන. එතකොට දැන් පාන සඳකඩ පහන කියලා කිව්වොත් පාෂාණ චන්ද්‍රකණ්ඩ පාෂාණ කියන එක. පාෂාණ කියලා කිව්වහම මූර්ධජන එන්නේ. ඒක පාෂාණ පස් වර්ග. එතකොට මෙතන පහන දල්වන පහන් ගැනයි මේ කියන්නේ. එතකොට පානට තෙල් නෑ නිවසේ කියලා තෙල් වලින් ආලෝකමත් වෙන උපකරණය තමයි පාන. එතකොට අපි පහන කියලා ඊදුවට අර කතාවට කියනවා පානට තෙල් නෑ. පානට තෙල් දාන්න ওই විදිහටයි කියන්නේ. එතකොට එතන පාන පහන. එතකොට අපිට පේනවා පාන කියන වචනේ අකුරක් පිල්ලමක් වෙනස් නොවි යෙදෙන තැන අනුව අර්ථය වෙනස් වෙනවා. මෙවැනි පදවලට අපි කියනවා බහු අර්ථ පද. එහෙනම් ඒ පදේ ඇතුලේ අදහස් ගොඩක් අර්ථ ගොඩක් තියෙනවා. ඔන්න දැන් අලුත් කාරණයක් මේ පාඩම් මාලාවේ ඉගෙන ගත්තා ඔබ. අපිට ඉස්සරහටත් මේ වගේ වචන හමු වෙයි. හොඳයි. තව අපි බලමු උදාහරණ ටිකක්. තව උදාහරණයක්. යුද්ධයේදී ඔහුගේ පා අහිමි විය. පා. ඔන්න දැන් අපිට මෙතනක් තියෙනනේ පා එරිලා කියලා. එතකොට මොකද්ද? යුද්ධයේදී ඔහුගේ පා අහිමි විය. පා කියලා කිව්වහම මොකද්ද? ඒ පා. පා කියලා කියන පාද නැත්තම් කකුල්. දෙපා, පා දෙපා, පාද කකුල්. අපේ කකුල් වලට කියන පා කියලා. ඊළඟට අපිට තියෙනවා මෙතන පා. ඊළඟ එක බලන්න. ඔහු මා දෙස බලා සිනහවක් පා ඉවත්ව ගියේය. ඔහු මා දෙස බලා සිනහවක් පා ඔහු මා දෙස බලා සිනහවක් පා ඉවත්ව ගියේය. පා. එතන පා මොකද්ද? එතකොට සිනහවක් පා අපේ කකුල් පෙන්නලා ගියා කියන එක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ පෙන්වා. මොනවද? මෙතන පා සිනහවක් පා කියන්නේ සිනහවක් පෙන්නවා. දසන් පා දසන් දත් පෙන්නලා hina වෙන එක සිනහවක් පා. එතකොට ඊතන පා පෙන්නවා. ඊළඟට ලොකු හාමුදුරුවෝ පා දෑත මත තබාගෙනම වැඩිසේක. ලොකු හාමුදුරුවෝ පා දෑත මත තබාගෙනම වැඩිසේක. පා දෑත මතම තබාගෙන. ඒ කියන්නේ මේකේ අර්ථය පා කියලා කියන කකුල් අත්උඩ තියාගෙන ගියාද මේ කියන්නේ. පා දෑත මත දෑත කියලා කියන්නේ අත් දෙකනේ දෑත මත තබාගෙනම වැඩිසේක. ඒ මොකද්ද? ලොකු හාමුදුරුවෝ. අපි දන්නවා හාමුදුරුවෝ ගාව විශේෂිත භාණ්ඩයක් තියෙනවා. ඔබ දැකලා ඇති සමහර ස්වාමින් වහන්සේලා මේක ගමන් බිමන් කරද්දිත් අරගෙන යනවා. විශේෂයෙන්ම මේක උන්වහන්සේලා Tamanගේ එදිනෙදා කටයුතු කරද්දී භාවිතා කරනවා. ඔබ චිත්‍රවල දැකලා ඇති සාමාන්‍ය වර්තමානයේ සමහර ස්වාමීන් වහන්සේලා භාවිතා කරනවා. මොකද පා
ඒ පා තමයි මේ කියන්නේ. මොකද්ද මේ කකුල් ගැන නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ මොකද්ද? පාත්‍රය හෙවත් පාත්‍රය දෙකම කියනවා. පාත්‍රය. ඔයගොල්ලෝ දැකලා ඇති අර කලගෙඩියෙන් කොටසක් උඩ කෑල්ල කැපුවා වගේ කොටසක් තියෙනවා. ඒකේ ආහාර පාන දාගෙන ස්වාමීන් වහන්සේලා වළඳනවා. ඒ බුදුරජාන් වහන්සේ බෞද්ධ අය දන්නවා බුදුරජාන් වහන්සේ නියම කරපු විදිය. එතකොට ඒක සමහරලාට උන්වහන්සේලා ඒක තමන්ගේ සමහරලාට නාන්නත් භාවිතා කරනවා, වතුර ගන්නත් භාවිතා කරනවා, වතුර බොන්නත් පාවිච්චි කරනවා. ඒ භාණ්ඩය. එතකොට ඒකට අපි කියනවා පාත්‍රය කියලා. එතකොට මෙතන මොකක්ද අදහස? ලොකු හාමුදුරුවෝ පා දෑත මත තබාගෙනම වැඩිසේක. ඒ කියන්නේ පාත්‍රය අතේ තියාගෙන මෙහෙම ලොකු හාමුදුරුවෝ වැඩියලු. වැඩිය කියලා කියන්නේ යනවා කියන එකට අපි ශාසනික වචන භාවිතය කරද්දී අපි කියන්නේ ස්වාමීන් වහන්සේලා යනවා කියලා කියන්නේ වඩිනවා කියලා කියන්නේ. එතකොට දෑත මතම තබාගෙන වැඩිසේක පාත්‍රය අත උඩ තියාගෙන ගියා. එතන පාත්‍රය නැත්නම් පාත්‍රය. හරි. ඊළඟ ඔරුව ගඟේ පා කර හැරියේ. ඒ පා මොකද්ද? දැන් සරුංගලය අහසේ පාවි ගියේ. එතනත් පා කර හැරියේ. එතන පා මොකද්ද? එතන පා කියලා කියන්නේ මතු පිට ඉලිප්පී යාම. ඔරුව පා වෙලා යන මොකද්ද? ජලය මතු පිට ඉලිප්පිලා යනවා. කෙසෙල් කොට ගම් වතුර කාලෙට විවිධ දේවල් පා වෙලා යනවා. එතකොට ඒ පා අර මතු පිට ඉලිප්පිලා එහෙම නැත්නම් මතු පිටින් ගමන් කිරීම. එතකොට ගම් වතුරේ පා වෙලා ගියා. එක දේවල් නේද? එතකොට මතු පිට ඉලිප්පී යාමට අපි එතකොට එතකොට අපිට පේනවා පා කියන වචනේ විවිධ ස්ථානවල විවිධ අර්ථ. පාද, කකුල්, පෙන්වා, පාත්‍රය, මතු පිට ඉලිප්පී යාම මේ විදිහට. නේද? එහෙනම් අපි මේවට කියනවා බහුවාර්ථ පද කියලා. ඔබට පැහැදිලි ඇති. ඒ වගේ වචන ගොඩක් තියෙනවා. තව ගොඩාක් තියෙනවා. නමුත් අපි කාල වේලාව මේ සීමා සහිත වෙලා තියෙන නිසා සහ ඉදිරි පාඩම් වලදී බහුවාර්ථ පද අපි හඳුනා ගන්නවා තව. එතකොට අපිට තව අපේ මේ ශබ්දකෝෂයට අපේ භාෂාවේ ඒ ඥාන කෝෂයට අපිට එක එකතු කරගන්න පුළුවන්. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. එනම් අපිට කැමති පිළිතුරු දෙකක් ලියන්න පුළුවන්. කියන එකට කැමති පිළිතුරු දෙකක් ලියන්න පුළුවන්. එකක් මෙතන ලියන්න පුළුවන් පායරිලා කියලා කියන්නේ පාද දෙකක් ලියන්න බෑ. මෙතන ලියන්න බෑ පාද කකුල් කියලා ලියන්න බෑ. අපි පාද කියලා ලියවනම් පාද. එහෙම නැත්නම් කකුල්. ඊළඟට මෙතන පෙන්වා කියලා අපි ලියමුකෝ. අපි දැන් අර්ථ කීපයක් හඳුනාගත්තනේ පෙන්වා. ඒකත් අපිට ලියන්න පුළුවන්. පෙන්වා. පාත්‍රය කියලා ලියන්නත් පුළුවන්. හරි. ඊළඟට අපිට පුළුවන් ඊළඟ ප්‍රශ්නට යන්න. මෙහි සඳහන් සිදුවීම් සියල්ල සිදුවන්නේ කොහේද? මේකේ තියෙනවා මෙහි සඳහන් සිදුවීම් සියල්ල ද කියලා වචන මේ අකුරක් තියෙනවා. ඒක ඉවත් වෙන්නට ඕන. සියල්ල සිදුවන්නේ කොහේද? එතකොට කොහෙද සිදුවන්නේ? විලේද නැත්නම් මඩේද කොහෙද? සියල්ල සිදුවන්නේ. දැන් නිල් අර ගැඹුරු විලේ මඩ වගුරේ පායරිලා. එතකොට විලේ සිදුවන්නේ පායරිලා තියෙන විතරයි. මේ සියලු සිදුවීම් මොනවද? නිල් වතුරෙන් පිරුණු වලක වනසිව්පාව ඒ වලට ඇදෙන එක, ගැඹුරු විලේ මඩ වගුරේ පායරිලා හඬ නගන එක, ගොඩ වෙන්නට බැරුව සිව්පාව කල් ගෙවන එක, මේ සිදුවීම් සියල්ල එකක් නෙවෙයි යහන්නේ. හොඳට ප්‍රශ්නේ තේරුම් ගන්න. මෙහි සඳහන් සිදුවීම් සියල්ල සිදුවන්නේ කොහෙද? වනාන්තරේ. වෙන උත්තර නැහැ. කෙලිම වනාන්තරේ. සියල්ල සිදුවන්නේ කොහෙද? වනාන්තරේ. වනාන්තරේ. ඒක තමයි උත්තරේ. විලේ කියලා ලියන්න බෑ. සියල්ල සිදුවන්නේ කොහෙද කියලා අහන නිසා. හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. පායරී ඇත්තේ කොහෙද? පායරී ඇත්තේ කොහෙද? මේකේ තියෙනවා
නිල් වතුරෙන් පිරුණු කලට වනසිව් පාවෝ ඇදෙති ගැඹුරු විලේ මඩ වගුරේ පා එරිලා හඬ නගති. එතකොට පා එරී ඇත්තේ කොහෙද? ගැඹුරු විලේ මඩ වගුරේ කියලා තියෙනවා. එතකොට අපිට මෙතනදී මඩ වගුරේ කියලා ලිවීම ප්‍රමාණවත්. ගැඹුරු විලේ කියලා ලියන්න ඕනේ සම්පූර්ණයෙන්ම. එතකොට මුළු කොටසම ලියවිලා තියෙනවා. අපිට ප්‍රමාණවත් මඩ වගුරේ කියලා. පා එරිලා තියෙන මඩ වගුරේනේ. එතකොට විල ගැඹුරුද කොටද දිගද උසද කියන එක සලකන්න ඕනේ. මඩ වගුරේ තමයි පා එරිලා තියෙන්නේ. ඒ නිසා මඩ වගුරේ කියලා අපි උත්තරේ ලියනවා. මඩ වගුරේ කියලා උත්තරේ ලියනවා. මඩ වගුරේ කියලා උත්තරේ ලියනවා. හරි. පැහැදිලි ඇති. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නට යමු. ඊළඟට තියෙන්නේ හරි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද නේද? පහත සඳහන් වගන්ති නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද ඉදිරියේ නැති වරහණ තුල යොදන්න. අපි වැකි ටික සේරම ගමු බලන්න මොනවද කියලා. හරි. වැකි තියෙනවා අපිට දීලා තියෙනවා 5. හොඳයි. ඈත යන පදයේ ඇතුළත් පිල්ලම ඇල පිල්ලයි නෑ. එතන පිල්ලමක් තියෙනවා. එතන ඒ අපි දන්නා මෙතන දැන් වෙනත් අපි දන්නා මම අක්ෂර මාලාව කරද්දී ඔබට කිව්වා පිල්ලම් ගැන. එතකොට අපිට තනි හඬක් සහිත අකුරු තියෙනවා. අපි ඒවට කියනවා සර කියලා. ඊළඟට ව්‍යංජන කියලා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන අකුරු. එතකොට අපිට ඒවා පිල්ලම් වලින් හඬ වෙනස් වෙනවා. පිල්ලම් වලින් හඬ වෙනස් වෙනවා. අර ස්වරවල පිල්ලම් දැම්මට හඬ වෙනස් කරන්න බෑ. ඒක පැහැදිලි ඇති. එතකොට අපිට ව්‍යංජන අක්ෂර වලට පිල්ලම් යොදපුවාම අපිට හඬ වෙනස් කරන්න පුළුවන්. කෙසේ වෙතත් මෙතන මේ පිල්ලමෙන් අපි ඈ කියන දැන් පා අක්ෂරයට දික් ඇද පිල්ල දැම්මොත් පෑ වෙනවා. පෑ. එහෙනම් මෙතන ඈ. මෙතන තියෙන දීර්ඝ ඇදයක් අපි කියන දික් ඇල පිල්ල කියලා. එතකොට ඇල පිල්ල නෙමෙයි ඇද පිල්ල. මෙතන තියෙන ඇද පිල්ල මෙතන තියෙන්නේ ඇතුළත් පිල්ලම ඇල පිල්ලයි කියලා. ඇල පිල්ල නෙමෙයි මෙතන තියෙන්නේ දික් ඇද පිල්ල. එහෙනම් මේ උත්තරේ වැරදි. මේ උත්තරේ වැරදි. හරි. ඊළඟට සිව්පාවෝ පදේ ඒක වචනේ සිව්පාවා වේ. සිව්පාවෝ පදේ ඒක වචනේ සිව්පාවා. සිව්පාවා. ඒක හරි නේද? ඒක හරි. ඊළඟට පිපුණ යන පදේ මූර්ධජ අක්ෂරයක් තිබේ. පිපුණ. ඔව් මූර්ධජ න තියෙනවා. ඒක හරිනේ. මූර්ධජ අක්ෂරයක් තියෙනවා. අක්ෂර මාලාව අපි කරලා තියෙනවා. මූර්ධජ අක්ෂරයක් තියෙනවා. ඊළඟට ගැඹුරු යන පදයට නො අක්ෂරය ඉදිරියට යොදා විරුද්ධාර්ථවත් පදයේ සාදාගත හැකිය. ඔව්. ගැඹුරු නො අක්ෂරය ඉදිරියට දාපුවම නොගැඹුරු. එතකොට විරුද්ධාර්ථය වෙනවා. ගැඹුරු කියන එකේ විරුද්ධාර්ථය නොගැඹුරු. එතකොට නො අක්ෂරය ඉදිරියට දැමීමෙන් විරුද්ධාර්ථ පදේ සකස් කරගන්න පුළුවන්. ඒක හරි ප්‍රකාශය හරි. ඊළඟට කලට යන පදයේ අර්ථය කිරීමට යන්නයි නෑ. කලට මේ කලට මේ කල කියන එක මූර්ධජල එනවා දන්තජලත් එනවා. එතකොට මූර්ධජල આવත් කල ඒ කල කරන ලද. දන්තජල આવත් කල ඒ කාලය. එතකොට මේ තියෙන්නේ අපේ පද්‍ය කොටසේ තියෙනවා නිල් වතුරෙන් පිරුණු කලට කියලා. ඒ කලට කියන්නේ නිල් වතුරෙන් පිරුණු කාලයට කියන එක. එතන හඳුන්වන්නේ කාලයට. කරන ලද නෙමෙයි. කාලයට කියන එක. නිල් වතුරෙන් පිරලා තියෙන කාලය. ඒතර කලට යන පදයේ අර්ථය කිරීමට යන්න ඒක වැරදි. ප්‍රකාශය වැරදි. හරි. පැහැදිලි උත්තර ටික. ඊළඟට අපිට තියෙන අවසාන ප්‍රශ්නය අපි බලමු. මොකක්ද අවසාන ප්‍රශ්නය? අවසාන ප්‍රශ්නේ මෙහි රචකයාගේ නම කුමක්ද? කවුද මේ රචකයා?
අපේ ආදරණීය අපේ සිංහල භාෂාව ඒ වගේම ලංකාවේ ගීත සාහිත්‍ය කවිය පෝෂණය කරපු අපේ ආදරණීය සාහිත්‍ය ශිල්පියා සාහිත්‍යදරයා රත්නශ්‍රී විජේසිංහ ශූරීන් කියලා ලියන්න බෑ. එයා ඇත්තටම ශූරයෙක්, සාහිත්‍යදරෙක්, සාහිත්‍යවේදී, සාහිත්‍යදර, ගීත රචක, නාට්‍ය රචක, එහෙම දේශක එහෙම ලියන්න බෑ. මෙතන තියෙන රත්නශ්‍රී මහතා කියලා ලියන්නත් බෑ. හේතුව අපිට තියෙන විදිහට ලියන්න තියෙන රත්නශ්‍රී. ඒතර අපිට ලියන්න ඕනේ තියෙන විදිහට ලියන්න ඕනේ. හොඳට මතක තියාගන්න. රත්න ශ්‍රී අපි එක රත්නශ්‍රී කියලායි කියන්නේ. රත්නශ්‍රී එතන විජේසිංහ නෙමෙයි විජයසිංහ නෙමෙයි තියෙන්නේ විජේසිංහ. රත්නශ්‍රී විජේසිංහ. හරිද? හරි. එහෙනම් අපි දැන් ප්‍රශ්න 14ටම පිළිතුරු ලිව්වා. ප්‍රශ්න 14ක් ඉදිරිපත් කරලා තියෙනවා ඔබට. ප්‍රශ්න 14ටම පිළිතුරු ලිව්වා. ඒ අනුව අපිට මේ ක්‍රියාකාරකමේ ප්‍රශ්න මාලාව නිම වෙනවා. එහෙමනම් අපි විශ්වාස කරනවා ඔබ නිවැරදිව මේවට පිළිතුරු ලියන්නට ඇති. වැරදුනා නම් ඔබට වැරදි නිවැරදි කරගන්නට පුළුවන්. ඒ අනුව අපි මේ ප්‍රශ්න සමූහයට ඔබට හැම නිවැරදි පිළිතුරකටම ලකුණු 1 බැගින් සම්පූර්ණ ප්‍රශ්න පිළිතුරු වලට ලකුණු 22ක් ලැබෙනවා. ඒ ලකුණු 22ක් මේ ක්‍රියාකාරකමෙන් ඔබට ලැබෙනවා සෑම නිවැරදි පිළිතුරක් සඳහාම 1 ලකුණ ගන්න. හොඳයි. එහෙමනම් අපේ ක්‍රියාකාරකම් පාඩම මෙතනින් સમાપ્ત වෙනවා. ඔබට ඉදිරි දිනක නැවත මෙවැනිම ක්‍රියාකාරකම් සමූහයකින් ඔබ හමු වෙනවා. එතෙක් ඔබට හැමදාම උල්කාපාත නොවි තරුවන්නට මඟ පෙන්වන සිසුතරුව අධ්‍යාපන ආයතනයේ පෙළපොතයි විභාගයේ පාඩම් මාලාවේ ඔබට උදව් සපයමින් නැවත හමු වෙමු. සියලු දෙනාටම ආයුබෝවන්. සිසුතරුව ඔබේ අධ්‍යාපනය සහකරුවෝ සිසුතරුව පුද්ගලික සමාගම වෙතින් පිරිනැමෙන අධ්‍යාපන සත්කාරයකි. ඉදිරි ක්‍රියාකාරකම් සමූහය සඳහා ඊළඟ වීඩියෝවල පිවිසන්න.